අපි ඉස්සෙල්ලාම 10 වෙනි ශ්‍රේණියේ ශීඝ්‍රතාවය කියන පාඩම අධ්‍යයනය කරමු. ශීඝ්‍රතාවය කියලා කියන්නේ එක කාලයක් තුල වෙනස් වෙන රාශියක්. දැන් ඒක වෙන විදිහකින් කිව්වොත් එහෙම ගමන් කරනවා නම් දුර වෙනස් වෙනවා. දුර වෙනස් වෙනවා නම් ඒකක කාලෙකදී ඒක කාලයක් විදිහට අපි අරගන්නේ තප්පර එකකදී. කාලෙමයින්නේ අපි විනාඩි වලින් කාලයමයිනවා, පැය වලින් කාලයමයිනවා. නමුත් විද්‍යාවේදී සම්මත ඒකකයේ විදිහට තප්පර තමයි අරගන්නේ. එම නිසා තප්පර එකකදී ගමන් කරපු දුර කියලා අරගන්නේ. එතකොට ත්වරණය කියලා අරගත්තොත් එහෙම වේගය වැඩි වේගන යනවා නම් තප්පර එකක් තුලදී වැඩි වූ වේගය ත්වරණයේ විදිහට අරගන්නවා. මන්දනය කියලා කියන්නේ තප්පර එකක් තුලදී වේගයේ අඩුවීම. එතකොට උසෙහි වැඩිවීම කියලා ගත්තොත් එහෙම උසෙහි වැඩිවීමේ ශීඝ්‍රතාවය කියලා අරගත්තොත් එතකොට උසෙහි වෙනස් වීම බෙදීම කාලය වෙන විදිහින් කියනවා නම් තප්පර එකකදී උසෙහි වැඩිවීම. හොඳයි අපි බලමු වේගය යටතේ ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න බලමු. ඊට ඉස්සෙල්ලා අපි බලමු වේගය සඳහා සමීකරණයක් අපි ලබා ගනිමු. වේගය කියලා කිව්වේ තප්පර එකකදී දුර. එතකොට තප්පර එකකදී කියන එක හරයට යොදනවා. ඒ කියන්නේ කාලය හරයට යෙදෙනවා. එතකොට දුර බෙදීම කාලය. වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. එතකොට ඒක වැදගත් සමීකරණයක්. හැම වෙලෙම අපිට ගැටලුවක් විසඳන්න ඉස්සෙල්ලා සමීකරණය ලියන්න සිද්ධ වෙනවා. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා අපි ලියලා තමයි පටන් ගන්නෙ. මේක හරස් ගුණිතේ භාවිතා කරොත් එහෙම දකුණු පැත්තේ තියෙන හරය නැති කරගන්න නම් අපි හරෙන් දෙපසම ගුණ කරන්න ඕනේ. එතකොට කාලය කියන එකෙන් දෙපසම ගුණ කරපුවාම වේගය වැඩි කිරීම කාලය සමානයි දුර වැඩි කිරීම කාලය. දකුණු පැත්තේ තියෙන ලවේත් කාලය කියලා රාශියක් තියෙනවා. හරේත් කාලය කියලා රාශියක් තියෙනවා. ওই දෙක කැපිලා ගියාට පස්සේ දුර විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අවසානයේ එනවා වේගය වැඩි කිරීම කාලය සමානයි වේගය වැඩි කිරීම කාලය සමානයි දුර කියලා සමීකරණයක් එනවා. ඒකත් අපිට ගැටලු විසඳීමේදී වැදගත් වෙනවා. මේ යටතේ පළවෙනි ගැටලුව. එකම වේගයකින් සුළඟි පාවී යන කුරුළු පිහාටුවක් තප්පර 20ක් තුල මීටර් 100ක දුරක් පාවී ගියේ නම් කුරුළු පිහාටුවේ වේගය ගණනය කරන්න. දැන් මෙතෙන්දි කෙලින්ම කියලා තියෙනවා වේගය ගණනය කරන්න කියලා. අපි වේගය ගණනය කිරීම සඳහා භාවිතා කරන සමීකරණය වෙන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. ඉස්සෙල්ලාම අපි සමීකරණය ලියා ගන්න ඕනේ. ඊට පස්සේ දීලා තියෙන අගයන් ඒ සමීකරණයට ආදේශ කරන්න ඕනේ. මේ බලන්න දුර දීලා තිනවා මීටර් 100ක් දුර පාවී ගියේ නම් එහෙනම් දුරට අපි දානවා 100යි m. ඊට පස්සේ තප්පර 20ක් තුල කාලයට අපි දානවා 20යි s. තප්පර සංකේතවත් කරන්නේ s අකුරෙන්. එතකොට ඉස්සලාම සංඛ්‍යාත්මක ගණන් 100 බෙදීම 20 සුළු කරනවා 100ට 20 5යි ඒ නිසා එතන 5 ඉලක්කම එනවා m අකුරයි s අකුරයි ඉතුරු වෙනවා. එතකොට හරේ s අකුර අපි එකම පේළිය ලියනවා නම් හරේ තියෙන දේවල් ඉහළ පේළියට අරගන්නකොට අපි ඍණ 1 කියලා යොදනවා. ඍණ 1. වෙන විදිහින් කියනවා නම් ms ඍණ 1. තව විදිහකට කියනවා නම් තප්පරයට මීටර 5යි. තවත් ගැටලුවක් අපි බලමු. තප්පරයට මීටර 5ක නියත වේගයකින් පියඹා යන කුරුල්ලෙකු මිනිත්තුවක් තුළ පියඹා යන දුර ගණනය කරන්න. මෙතෙන්දී අපිට මුලින් ඉගෙන ගත්ත වේගය සමානයි දුර බෙදීම කාලය සමීකරණයම භාවිතා කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී අහන්නේ දුර නිසා අපිට දෙවෙනි සමීකරණය. ඒ කියන්නේ දුර සමානයි වේගය වැඩි කිරීම කාලය කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සමීකරණ දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න. මම අර ගන්නවා ලේසි නිසා දුර සමානයි වේගය වැඩි කිරීම කාලය කියන සමීකරණය අර ගන්නවා. ඉස්සලා වගේම අගයන් ආදේශ කරමු. දීලා තිනා වේගය දීලා තිනා තප්පරයට මීටර 5යි කියලා. වේගය කියන වචනයට යටින් 5යි ms ශ්‍රේණිය එක ලියනවා. වැඩි කිරීම කාලය කියනකට යටින් 60යි තප්පර කියන එක ලියනවා. දැන් 60 වරක් 5 6 වරක් 5 30යි 60 බිඳුවක් දාපුවම 300යි. දැන් S ඍණ 1 කියලා කියන්නේ ඉරයට තියෙන S අකුරක්. ඉරයට තියෙන S අකුරට ඉර උඩ තියෙන S අකුරක්.
අර 60ට එහා පැත්තෙන් S අකුරක් තියෙනවනේ. ඉර යට තියෙන S අකුරට ඉර උඩ තියෙන S අකුර කැපිලා ගිහලා M අකුර විතරයි ඉතුරු වෙන්නේ. එතකොට 300යි මීටර. තවත් ගැටලුවක් අපි බලමු. පැයට කිලෝමීටර් 6ක වේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක් කිලෝමීටර් 150ක් ගමන් කිරීමට ගතවන කාලය කොපමණද? එතකොට වේගය දීලා තිනවා පැයට කිලෝමීටර් 6යි කියලා. දුර දීලා තිනවා කිලෝමීටර් 150යි කියලා. දැන් වේගයේ ඒකක තප්පරයට මීටර වගේම ගොඩක් වෙලාවට මනිනවා පැයට කිලෝමීටර වලිනුත් භාවිතා කරනවා. එතකොට අපිට මේ ඒකක නිවැරදිව ආදේශ කරන්න සිද්ධ වෙනවා. සමීකරණ විදිහට ගතවන කාලයන ගණනය කරන්න කියලා තියෙන්නේ. අර ඉහළ සමීකරණ දෙකෙන් ඕන සමීකරණයක් භාවිතා කරන්න පුළුවන්. මම පළවෙනි සමීකරණය අරගන්නවා. වේගය සමානයි දුර වේදීම කාලය. ආදේශ කරන්න ඉස්සෙල්ලා අපි බලමු. අහන්නේ කාලයනේ. කාලය කියන එක උක්ත කරගමු. උක්ත කරගන්නවා කියලා කියන්නේ වම් පසට සමීකරණේ වම් පසට අරගන්නවා. කාලය කියන එක වම් පසට අරගන්න නම් කාලය කියන රාශියෙන් සමීකරණේ දෙපසම ගුණ කරගෙන යනවා. එතකොට එනවා කාලය වැඩි කිරීම වේගය සමානයි දුර බෙදීම කාලය වැඩි කිරීම කාලය. එතකොට ඉර උඩ තියෙන කාලයට ඉර යට තියෙන කාලය කැපිලා ගිහිල්ලා දකුණු පැත්තේ දුර විතරයි ඉතුරු වෙන්නේ. එතකොට එනවා වේගය වැඩි කිරීම කාලය සමානයි දුර. එතකොට අපිට කාලය නෝනේ වේගය කියන එක වම් පැත්තෙන් අයින් කරගන්න ඕනේ. අයින් කරගන්න නම් දෙපසම වේගය කියන එකෙන් බෙදාගෙන යනවා. එතකොට ඉර උඩ තියෙන වේගයට ඉර යට තියෙන වේගය කැපිලා ගිහිල්ලා කාලය විතරක් ඉතුරු වෙනවා. එහා පැත්තේ දුර බෙදීම වේගය කියලා කොටසක් ඉතුරු වෙනවා. දැන් මේකට අගයන් ආදේශ කරගෙන දුර විදිහට කිලෝමීටර් 150 තියෙනවා. වේගයේ විදිහට 60යි km h ඍණ 1 කියලා තියෙනවා. ඉර උඩ තියෙන km වලට ඉර යට තියෙන km කැපිලා යනවා. ඉර යට තියෙන s අකුර ඉර උඩට ගන්නකොට s ඍණ 1 කියලා ආවනේ නේද? ඒ වගේම ඉර යට h ඍණ 1ක් තියෙනවා නම් ඉර උඩට ගන්නකොට h වෙනවා. එතකොට 150 බෙදීම 60 කියන එක බිඳුවට බිඳුව කැපිලා යනවා. 15 බෙදීම 6 2.5යි. 2.5යි. ඉර යට තියෙන h ඍණ 1 ඉර උඩට එනකොට h අකුර බවට පත් වෙනවා. එතකොට පැය 2.5යි. තවත් ගැටලුවක් බලමු. යතුරු පැදියක වේගය පැයට කිලෝමීටර් 36ක් නම් යතුරු පැදිය තප්පර 5ක් තුලදී ගමන් කරන කාලය කොපමණද? දැන් මෙතෙන්දිත් ඒකක පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. වේගය දීලා තියෙනවා පැයට කිලෝමීටර වලින්. ගමන් කරන කාලය දීලා තියෙන්නේ තප්පර වලින්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි වේගය පරිවර්තනය කරගමු. තප්පරයට මීටර වලට පරිවර්තනය කරගමු. එතකොට ඔක ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. සමීකරණය අපි ලියමු. මම අර ගන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. අහන්නේ දුර නිසා දුර උක්ත කරගන්න ඕන නිසා කාලයෙන් වැඩි කරගෙන යනවා දෙපැත්තම. එතකොට එනවා වේගය වැඩි කිරීම කාලය සමානයි දුර වැඩි කිරීම කාලය. දකුණු පැත්තේ ලවයේ කාලයට හරේ කාලය කැපිලා ගිහිල්ලා දුර විතරක් ඉතුරු වෙනවා. එතකොට අපිට සමීකරණයක් ලැබෙනවා දුර සමානයි වේගය වැඩි කිරීම කාලය කියලා. අගයන් ආදේශ කරගෙන යන වේගයට 36යි km h ඍණ 1 වැඩි කිරීම කාලය 5යි තප්පර. දැන් මෙතන 36 තියෙනවා. කිලෝමීටර තියෙන්නේ. කිලෝමීටර මීටර කරගන්න නම් කිලෝමීටරයට මීටර කීයක් තියෙනවද? 1000යි. එතකොට අපි 1000න් වැඩි කරනවා. 1000 කියලා මීටර කියලා දානවා. 1000යි මීටර කියලා දානවා කිලෝමීටර වෙනුවට. එතකොට h ඍණ 1 කියලා කියන්නේ ඉරයට h කියන එක. ඉරයට h හැමම තියමු. වැඩි කිරීම 5යි තප්පර. 5යි තප්පර හැමම තියමු. දැන් අපි බලමු h අකුරක් ඉරයට තියෙනවා. h කියලා කියන්නේ පැය. පැය කියන එක තප්පර කරන්නට නම් මොකද කරන්නේ? 60 වැඩි කිරීම 60 තප්පර කියලා යොදනවා.
දැන් ඉර උඩ තියෙන බිඳුවකට මේ 61 බිඳුවක්ද ඉර උඩ තියෙන තව එක බිඳුවකට 61 බිඳුවක්ද ඉවත් කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙනවා 360 කියලා ඉතුරු වෙනවා ඉර උඩ. ඊළඟට 6 වරක් 36 36ට 36 කපන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ ඉර උඩ 10යි. ඊළඟට ඉර උඩ S අකුරක් තියෙනවා. ඉර යට S අකුරක් තියෙනවා. S අකුරට S අකුර කපන්න පුළුවන්. ඉතුරු වෙන්නේ M අකුර විතරයි. ඉතුරු මෙතන 10 තියෙනවා. මෙතන 5 ඉලක්කමක් තියෙනවා. 10 5 50යි. ඉතුරු වෙන්නේ M අකුර විතරයි. එතකොට උත්තරේ වෙන්නේ 50 මීටර. තවත් ගැටලුවක් බලමු. පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් ගන්නා මීටර් 75 දිග දුම්රියකට සංඥා කුළුණක් පසු කිරීමට ගතවන කාලය කොපමණද? මේකදී දැන් අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ දුම්රියක් මීටර් 75ක් දුර ගමන් කිරීමට ගතවන කාලයේ ඒ වගේ ප්‍රශ්නනේ අපි හදන්නේ. මේක එහෙම නෙවෙයි. එක ස්ථානයක් පසු කිරීමට මීටර් 75 දිග දුම්රියකට ගතවන කාලය කියන එක. එකම ප්‍රශ්නේ තමයි වෙනත් ආකාරයකින් ඔය අහලා තියෙන්නේ. එතකොට අපිට අර වේගයේ විදිහට 60යි පැයට කිලෝමීටරම යොදන්න පුළුවන්. දුර විදිහට 75යි මීටර යොදන්න පුළුවන්. සාමාන්‍ය විදිහටම සමීකරණයට ආදේශ කරලා කාලය ගණනය කරන්න පුළුවන්. සමීකරණය වෙනදා වගේම ලියමු. වේගය සමානයි දුර බෙදීම කාලය. කාලය අහන නිසා කාලය උක්ත කරගන්න ඕනේ. කාලයෙන් වැඩි කරගෙන යන. කාලය වැඩි කිරීම වේගය සමානයි දුර වැඩි කිරීම කාලය. දකුණු පැත්තේ කාලයට කාලය කැපිලා ගිහිල්ලා දුර විතරක් ඉතුරු වෙනවා. ඊට පස්සේ වේගය අයින් කරන්න ඕන නිසා දෙපසම වේගය නැමැති රාශියෙන් බෙදාගෙන යන. වම් පැත්තේ ඉර උඩ තියෙන වේගයට ඉර යට තියෙන වේගය කැපිලා ගිහිල්ලා දුර විතරක් ඉතුරු වෙනවා. එතකොට එහා පැත්තේ ඉතුරු වෙනවා දුර බෙදීම වේගය කියලා ඉතුරු වෙනවා. එතකොට අපිට සමීකරණය ලැබෙනවා කාලය සමානයි දුර බෙදීම වේගය. මේකට අගයන් ආදේශ කරගෙන යන. දුර සඳහා මීටර 75ද වේගය සඳහා 60 km h ඍණයකද යොදා ගමු. දුර දීලා තිනවා මීටර වලින් වේගය දීලා තිනවා පැයට කිලෝමීටර වලින්. එතකොට ඒකක ගැලපෙන්නේ නැහැ. එකම ඒකක වර්ගයකට ගන්න ඕනේ. කිලෝමීටර කියන එකට 1000යි මීටර කියලා යොදන්න පුළුවන්. පැය කියන එක පැයට කියලානේ තියෙන්නේ. එතකොට ඒක ඉර යටට ගන්න පුළුවන්. ඉර යටට ගත්තාම පැය කියන එක ඉර යටදී අපි තප්පර කරගන්න 60 වැඩි කිරීම 60යි තප්පර කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට වේගය කියන කොටසට එනවා 60 වැඩි කිරීම 1000 බෙදීම 60 වැඩි කිරීම 60 මීටර බෙදීම තප්පර කියලා. ඉස්සෙල්ලා විදිහටම බිඳුවට බිඳුවත් අනිත් බිඳුවට බිඳුවත් කැපිලා ගිහලා 6 ඉලක්කමට 6 ඉලක්කමක් කැපිලා යනවා. අන්තිමට ඉතුරු වෙනවා 100 බෙදීම 6 කියන අගේ පමණ. ඒකක විදිහට ඉතුරු වෙනවා m බෙදීම s කියලා. හරේ කොටසේ විතරක්. දැන් හරේ 100 බෙදීම 6 කියන කොටස තියෙනවා. එතකොට බෙදීමක් තුල බෙදීමක් අපිට ඔක උඩයට මාරු කරලා වැඩි කරන්න පුළුවන්. 100 බෙදීම 6 කියන එක අපිට උඩයට මාරු කරපුවාම 6 බෙදීම 100යි. එතකොට m බෙදීම s කියන එක උඩයට මාරු කරපුවාම s බෙදීම m වෙනවා. එතකොට ඉර යට තියෙන m අකුරට ඉර උඩ තියෙන m අකුර කැපිලා යනවා. 75ට 100 කැපෙනවා. 6න් වැඩි කරපුවාම 4.5යි තප්පර. අවසාන ගැටලුව. පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ගමන් ගන්නා මීටර් 60ක් දිග දුම්රියකට මීටර් 100ක දිග පාලමක් පසු කිරීමට
ගන්නා කාලය කොපමණද? දැන් ඉස්සරලා ගැටලුවේ කුළුණක් පසු කිරීමට ගතවන කාලය. සංඥා කුළුණ පසු කිරීමට ගතවන කාලය. දැන් මේකේ ඇතුලේ ඒ විදිහම දෙයක්ත් තියෙනවා. ඊට අමතරව පාලමේ දිගකුත් තියෙනවා. එතකොට දිගවල් දෙකක එකතුවක් මෙතෙන්ට එන්න ඕනේ. දුම්රියේ දිග මීටර් 60යි, පාලමේ දිග මීටර් 100යි. සම්පූර්ණයෙන් දුර 100යි 60යි එකතු කරපුවම 160යි මීටර වෙනවා. දුර විදියට මීටර 160යි. වේගය දීලා තිනවා පැයට කිලෝමීටර වලින්. ඉස්සල්ලා වගේ මේක අපි 1000 බෙදීම 60න් ගුණ කරලා ගත්තාම තප්පරයට මීටර වෙනවා. හොඳයි සමීකරණ ලියා ගමු. වේගය සමානයි දුර බෙදීම කාලය. කාලයෙන් ගුණ කරපුවාම වේගය වැඩි කිරීම කාලය සමානයි දුර බෙදීම කාලය වැඩි කිරීම කාලය. දකුණු පස කාලයට කාලය කැපිලා ගිහිල්ලා වේගය වැඩි කිරීම කාලය සමානයි දුර කියලා එනවා. අපිට කාලය විතරක් අවශ්‍ය නිසා වේගයෙන් බෙදාගෙන යන දෙපසම. එතකොට වේගයට වේගය කැපිලා ගිහිල්ලා කාලය විතරක් ඉතුරු වෙනවා. කාලය සමානයි දුර බෙදීම වේගය. මේකට අගයන් ආදේශ කරගෙන යමු. දුර 160 මීටර. වේගය 72යි km h ඍණ 1. එතකොට km කියන එකට 1000යි m කියලා යොදන්න පුළුවන්. h ඍණ 1 කියන එක ඉරයටට අරන් ගිහලා h කියලා ලියන්න පුළුවන්. h කියන එක තප්පර කරන්න නම් පැයට තප්පර 60 වැඩි කිරීම 60ක් තියෙනවනේ. හරය තුල තවත් හරයක් තියෙනවා. ඒ හරයේ 60 වැඩි කිරීම 60. ඉස්සලා විදිහටම සුළු කරලා ගත්තාම අන්තිමට හරය තුල 20යි m බෙදීම s අපිට ලැබෙනවා. එතකොට 160 බෙදීම 20 සුළු කරලා ගත්තාම 8යි. හරයේ තියෙන m බෙදීම s උඩයට මාරු කරලා වැඩි කරලා ගත්තාම m අකුරට m අකුර කැපෙනවා. s අකුරක් විතරක් ඉතුරු වෙනවා. 8යි තප්පර. ශීඝ්‍රතාවයේ පාඩම යටතේ මාධ්‍යක වේගය සලකමු. මාධ්‍යක වේගය කියලා කියන්නේ ගමන් කළ සම්පූර්ණ දුර ගමන් කළ සම්පූර්ණ කාලයෙන් බෙදීමෙන් ලැබෙන වේගය. දැන් වේගය කියලා කියන්නේ ගමන් කළ දුර බෙදීම ගත වූ කාලයනේ. මාධ්‍යක වේගය කියලා කියන්නේ ගමන් කළ සම්පූර්ණ දුර සම්පූර්ණ කාලයෙන් බෙදුපහම ලැබෙන අගය. උදාහරණයක් සලකමු. නගර දෙකක් අතර ගමන් කරන බස් රථයක් කිලෝමීටර් 25ක දුරක් ගමන් කිරීම සඳහා පැය භාගයක කාලයක් ගන්නවා. තවත් කිලෝමීටර් 80ක දුරක් පැයක කාලයක් අරගෙන ගමන් කරනවා. එහෙමනම් මේ බස් රථයේ මධ්‍යක වේගය කොපමණද? මුල් පැය භාගයේ කිලෝමීටර් 25ක්ද? තවත් පැයක් ඇතුළත කිලෝමීටර් 80ක්ද ගමන් කරලා තියෙනවා. මුලින් අපි සමීකරණයක් කරගත්තා මාධ්‍යක වේගය සඳහා. ඒක ලියාගමු. මාධ්‍යක වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ සම්පූර්ණ කාලය. කිලෝමීටර් 25ක් ගමන් කරලා තිනවා, කිලෝමීටර් 80ක් ගමන් කරලා තිනවා. එකතු වෙන්නේ කිලෝමීටර් 105යි. එතකොට මුල් කිලෝමීටර් 25 සඳහා පැය භාගයක්ද? දෙවෙනි කිලෝමීටර් 80 සඳහා පැයක්ද ගත වෙලා තියෙන නිසා සම්පූර්ණ ගත වූ කාලය පැය භාගය දන 1 පැය එකමාරයි. ආදේශ කරමු. එතකොට එනවා කිලෝමීටර් 105 බෙදීම පැය එකමාර. සුළු කරපුවහම පැයට කිලෝමීටර් 70. එතකොට ඉර යට තියෙන පැය කියන එක ඉර උඩට එනකොට පැයට ලෙස වෙනස් වෙනවා. තවත් උදාහරණයක් අරගමු.
උදේ 8ට කැපිටල් A නගරයෙන් පිටත් වූ දුම්රියක් පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් B නගරයක් කරා ගමන් ගනී. උදේ 8ටම B නගරයෙන් පිටත් වන තවත් දුම්රියක් පැයට කිලෝමීටර් 40ක ඒකාකාර වේගයකින් A නගරය බලා පිටත් වෙනවා. AB නගර අතර දුර කිලෝමීටර් 100යි. එතකොට අහනවා දුම්රිය දෙක එකිනෙකට මුණ ගැහෙන්න පිටත් වුණු වෙලාවේ ඉඳන් කොපමණ කාලයක් ගත වෙනවද කියලා. පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරන දුම්රියක් තියෙනවා. පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගමන් කරන දුම්රියක් තියෙනවා. දුම්රිය දෙක සඳහාම වෙන වෙනම වේගය සමානයි දුර බෙදීම කාලය ලෙස සමීකරණ වලට අගයන් ආදේශ කරන්න වෙනවා. ඒ දුම්රියට වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට මුණ ගැසීම සඳහා ගත වූ කාලය දන්නේ නැහැ. අපි සිම්පල් t කියලා අරගමු. අගයන් ආදේශ කරගෙන යමු. වේගය දීලා තිනවා පැයට කිලෝමීටර් 60යි කියලා. දුම්රිය ගමන් කරපු දුර දන්නේත් නැහැ. අපි x කියලා අරගමු. ගත වුණු කාලය දන්නේත් නැහැ. t කාලයක් ගත වුණා කියලා අරගමු. දැන් ඉස්සෙල්ලා වගේම දකුණු පැත්තේ හරය නැති කරගන්න අපි t වලින් දෙපසම ගුණ කරමු. එතකොට එනවා 60යි t සමානයි x බෙදීම t වැඩි කිරීම t. දකුණු පස t අකුරට t අකුර කැපිලා යනවා. x අකුරක් විතරක් ඉතුරු වෙනවා. එතකොට අපිට එනවා x සමානයි 60යි t කියලා. මේක පළවෙනි සමීකරණයේ විදිහට අපි තියාගමු. දැන් b දුම්රිය සලකමු. ඉස්සෙල්ලා වගේම වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය b දුම්රියේ වේගය 40යි පැයට කිලෝමීටර්. එතකොට කාලය දෙකම පිටත් තුන එකම වෙලාවට නිසා දෙකම මුණ ගැසෙනකොට එකම කාලයක් ගත වෙලා තියෙනවා. මේ දුම්රියට ගත වුණ කාලයම තමයි B දුම්රියට ගත වුණේ. එතකොට කාලය T. ගමන් කළ දුර අරගත්තාම නගර දෙක අතර දුර කිලෝමීටර් 100යිනේ. එතකොට x දුරක් ගමන් කරලා තිනවා A දුම්රිය. එහෙනම් B දුම්රිය ගමන් කරලා තින්නේ 100 ඍණ x ප්‍රමාණයක්. අගයන් ආදේශ කරමු. දකුණු පැස හරේ t අකුරක් තියෙනවා. t අකුර නැති කරන්න දෙපැසම t අකුරෙන් ගුණ කරමු. එතකොට වම් පැත්තට එනවා 40යි t සමානයි දකුණු පැසේ t අකුර කැපිලා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ 100 ඍණ x විතරයි. එතකොට 40යි t සමානයි 100 ඍණ x. දැන් මෙතන x අකුරක් තියෙනවා. පළවෙනි සමීකරණෙත් x සමානයි 60යි t කියලා තියෙනවා. මෙතන තියෙන x වලට අර පළවෙනි සමීකරණේ තියෙනවනේ x සමානයි 60යි t කියලා 60යි t කියලා ආදේශ කරමු. 60යි t කියලා ආදේශ කරපුවාම 40යි t සමානයි 100 ඍණ 60යි t. දකුණු පැත්තේ ඍණ 60යි t තියෙනවා. වම් පැත්තට අරන් එනකොට එහෙම නැත්නම් සමීකරණේ දෙපැත්තටම 60යි t එකතු කරමු. 40යි t එකතු කිරීම 60යි t සමානයි 100 ඍණ 60යි t එකතු කිරීම 60යි t. එකතු කිරීම 60යි t වලට අඩු කිරීම 60යි t. කැපිලා ගිහිල්ලා දකුණු පැත්තේ 100 විතරයි ඉතුරු වෙන්නේ. එතකොට 40යි t වලට 60යි t එකතු කරපුවම වම් පැත්තේ 100යි t. දැන් ඉතුරු වෙනවා 100යි t සමානයි 100යි. t අපිට කාලය ඕනේ t කියලා කියන්නේ කාලය. මුණ ගැසීම සඳහා ගත වූ කාලය t. t අකුර විතරක් ඉතුරු කරගන්න නම් 100ෙන් බෙදන්න වෙනවා. 100ෙන් බෙදපුවම t සමානයි 100 බෙදීම c කියලා එනවා. ඒ කියන්නේ 1යි. දැන් 1 කියලා කියන්නේ තප්පරද මිනිත්තුද පැයද මොනවද? අපි ආදේශ කරේ වේගය පැයට කිලෝමීටර වලින් ආදේශ කරේ. එතකොට එහෙමනම් මේ ඇවිල්ලා තියෙන්නේ කාලය සඳහා පැය. ඒතකොට පැය එකක් ගත වෙලා තියෙනවා. දැන් දුම්රිය දෙකම පිටත් උනේ උදේ 8ට. පැය එකකට පස්සේ තමයි මුණ ගැහිලා තියෙන්නේ. එහෙමනම් මුණ ගැහෙන්නේ 8-1. ඒ කියන්නේ 9ට. උදේ 9ට. දෙවෙනි ගැටලුව
නගර දෙකකින් එකම වේලාවට පිටත් වෙන මෝටර් සයිකල් කරුවෝ දෙදෙනෙක් එක්කෙනෙක් පැයට කිලෝමීටර් 40ක්ද අනිත් එක්කෙනා පැයට කිලෝමීටර් 50කද වේග වලින් ගමන් කරනවා. මේ දෙදෙනා මුණ ගැසෙන්නේ පැය භාගයකට පස්සේ. එහෙනම් අහනවා නගර දෙක අතර දුර කොච්චරද කියලා. එතකොට දෙන්නට අපි මෙන්න මෙහෙම යොදමු. එක් මෝටර් සයිකල් කරුවෙක් සඳහා වේගය සමානයි දුර බෙදීම කාලය. පළවෙනි එක්කෙනාගේ වේගය 40යි පැයට කිලෝමීටර්. ඔහු ගමන් කළ දුර දන්නේ නැහැ. මුණ ගැසෙන කොට ඔහු ගමන් කරලා තියෙන දුර දන්නේ නැහැ. අපි x කියලා අරගමු. පැය භාගයකට පස්සේ මුණ ගැහෙනවා නම් කාලය සඳහා පැය භාගය කියලා අපිට යොදන්න පුළුවන්. එතකොට හරේ තියෙන භාගය නැති කරගන්න භාගයෙන් වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම ගුණ කරනවා. එතකොට වම් පැත්තට එනවා 40 වැඩි කිරීම භාගය සමානයි x කියලා එනවා. 40 වැඩි කිරීම භාගය කියන්නේ 20යි. මේ සියලුම ඒකක කිලෝමීටර් සහ පැය වලින් ආදේශ කරපු නිසා x කියලා කියන්නේ දුර කිලෝමීටර් 20යි. එතකොට දෙවෙනි මෝටර් සයිකල් කාර්ය දෙවෙනි මෝටර් සයිකලයට වේගය සමානයි දුර බෙදීම කාලය සමීකරණ යොදමු. එහි වේගය පැයට කිලෝමීටර් 50යි. ඔහු ගමන් කළපු දුර ඒ දන්නේත් නැහැ. දැන් පළවෙනි පුද්ගලයා ගමන් කරපු දුර දන්නේත් නැහැ. දෙවෙනි පුද්ගලයා ගමන් කරපු දුර දන්නේත් නැහැ. අපි y කියලා අරගමු. නමුත් පළවෙනි පුද්ගලයා දෙවෙනි පුද්ගලයායි එකට පිටත් වුණ නිසා මුණ ගැහෙනකොට පැය භාගයක් ගත වෙලා තියෙන නිසා දෙවෙනි පුද්ගලයාටත් පැය භාගයක් ගත වෙලා තියෙනවා. එම නිසා දුර දන්නේ නැහැ. දුර අපි y කියලා අරගමු. ගත වූ කාලේ පැය භාගය. අගයන් ආදේශ කරමු. එතකොට දකුණු පස හරේ පැය භාගය තියෙනවා. ඒක නැති කරගන්න දෙපැත්තම පැය භාගයෙන් වැඩි කරනවා. වම් පැත්තට එන 50 වැඩි කිරීම භාගය සමානයි y කියලා එනවා. 50 වැඩි කිරීම භාගය කියන්නේ 25යි. මේ සියලුම අගයන් පැය සහ කිලෝමීටර වලින් ආදේශ කරලා තියෙන නිසා මේ ලැබිලා තියෙන දුරද කිලෝමීටර වෙනවා. කිලෝමීටර 25යි. එතකොට පළවෙනි පුද්ගලයා කිලෝමීටර් 20ක්ද දෙවෙනි පුද්ගලයා කිලෝමීටර් 25ක්ද ගමන් කරලා තියෙනවා මුණ ගැහෙනකොට. ඒ කියන්නේ නගර දෙක අතර දුර 20-25 කිලෝමීටර්. ඒ කියන්නේ කිලෝමීටර් 45යි. එතකොට ඔය කට්ටියට 22.1 අභ්‍යාසය සිදු කරන්න වෙනවා. ඒ අභ්‍යාසය කරන්න